ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුජ්ජානං කෝ ඒතං ආවුසෝ පරස්ස චේතෝ පරියායං අජානන්තේහි ඉදාවුසෝ ඒකච්චෝ පුංගලෝ තාවදේව සෝරත සෝරතෝ හෝති නිවාත නිවාතෝ හෝති උපසන්තෝපසන්තෝ හෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ නාරම්මල දෙකටන පදිංචි සුනිල් මදුරප්පෙරුම මහත්මයා, දයානි හේමකාන්ති මහත්මිය ඇතුළු දරුවන් සියලු දෙනාමත් ඥාති හිතයිසීන් සියලු දෙනාමත් එකතුව ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබාගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වන හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව. චක්ක නිපාතයේ කියනකොට මෙහි කරුණු 6ක් කියන බව පින්නතුන් දන්නවා. හත්ති සාරිපුත්ත සූත්‍රය මහා කොට්ටිත මහරහතන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් හැටියටයි මේ දේශනාව පින්නතුනි සඳහන් වෙන්නේ. මේ හත්ති සාරිපුත්ත සූත්‍රයේ දේශනා කරන කාලේ අපේ බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ බරණැස් නුවර ඉසිපතනේ මිගදායේ. ඒ පිළිබඳ විස්තර පින්නතුන් දන්නවා. එදා පින්නතුනි බොහෝ ස්වාමින් වහන්සේලා සවස් කාලේ මණ්ඩල මාලයට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කරන තැනට සියලු භික්ෂුන් වහන්සේලා පින්නතුන් රැස් වුණා. ඒ රැස් වෙච්ච වෙලාවේ උන්වහන්සේලා කතා කළේ අභිධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරුම ධර්මයේ තමයි එදා ධර්ම සාකච්ඡාවට මූලික උනේ. ධර්ම සාකච්ඡාවක් කරන්නත් මාතෘකාවක් තියෙන්න ඕනේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා එක එක දවසට එක එක මාතෘකාවට ධර්ම සාකච්ඡා කරනවා. මේ ධර්ම සාකච්ඡා කරන අතරතුර හස්තිසාරියගේ පුතා තමයි පින්වත්නි චිත්ත භික්ෂුව කියලා කියන්නේ. චිත්ත සාමින් වහන්සේ. ඒ නිසයි මේ හත්ති සාරිපුත්ත සූත්‍රය කියලා මේ සූත්‍රයට නම් කරලා තියෙන්නේ. එතකොට හත්තිසාරියගේ එත සාරි බැමිණියගේ පුතා තමයි චිත්තහාමුදුරුවෝ. දැන් භික්ෂුන් වහන්සේලා අභිධර්මය පිළිබඳව කතා කරනකොට චිත්තසාමින් වහන්සේ කරන්නේ මොකද්ද? විටින් විට අතුරු කතාවක් ගේනවා. අතුරු කතාවක් කියන්නේ ඒ කතාවට
බාධා පමුණුන කතාවක් ගේනවා. එහෙම ගේනකොට මහා කොට්ටිත මහරහතන් වහන්සේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට අභිධර්ම කතා මේ විදියට කියනකොට දේශනා කරනකොට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා චිත්තහාමුදුරුවන්ට ස්වාමීනි මහා කොට්ටිත මහරහතන් වහන්සේ අභිධර්මයේ ගැන කතා කරනකොට බාධා කරන්න එපා. ඔබ වහන්සේ අතුරු කතාවක් ගේන්න එපා. කතාවක් අවසන් වෙනකන් එන්න ඕනේ තවත් කතාවක් ගේන්න. එහෙමයි කතා කරන්නේ. අතරමැද්දට පනින්නේ නැහැ කවදාවත්. ඒක ලස්සන දෙයක් නේ පින්වත්නි. එහෙම හදිස්සියක් තියෙනවා නම් කලබලයක් තියෙනවා නම් සමාව වයදලා ඒ කතාව කියන්නට ඕනේ. කොච්චර ලස්සන චාරිත්‍ර තියෙනවද? ගෙදර දොරවල් කොච්චර ඇරලා තිබුණත් පින්වත්නි ගෙදර කෙනෙක් දකින්න නැතුව කවදාවත් ගෙදරට ඇතුල් වෙන්න හොඳ නැහැ. ගෙදර දොරවල් ඇරලා තියෙන්න පුළුවන්. නමුත් කෙනෙක් නොදැක කවදාවත් ගෙදරට ඇතුල් වෙන්න හොඳ නැහැ. ඒ වගේ කතාවක් පවත්වද්දී අතුරු කතාවක් කරන්න හොඳ නැහැ. අනිත් එක කතා කරන්නේ මෙතන පින්වත්නි අභිධර්මය. චිත්තහාමුදුරුව මැදින් මේ විදියට කතා පවත්වනකොට භික්ෂුන් වහන්සේ නමක් කිව්වා "එවත්නි චිත්තහාමුදුරුවනේ අතුරු කතා පවත්වන්න එපා." මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ලේසි පහසු උත්තමයන් වහන්සේ නමක් නෙවෙයි. ඇයි? සිව් පිළිසිඹියාපත් මහරහත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. සිව් පිළිසිඹියාපත් පින්නතුන් දන්නවා. ඒ තමයි අත්ත ධම්ම නිරුත්ති පටිභාන. සිංහලෙන් කියන්නේ සිව් පිළිසිඹියාපත් කියලා. පාලියෙන් මේවට කියන්නේ චතුපටි සම්බිදා කියලා. සියලුම රහතන් වහන්සේලා මේ ලෝකේ මහරහතන් වහන්සේලා නෙවෙයි. අපි බොහෝ දේශනාවලත් කියලා තියෙනවා රහතන් වහන්සේ නමක් කියන්නේ එක්කෙනෙකුට. මහරහතන් වහන්සේ නමක් කියන්නේ තව කෙනෙකුට. එතකොට මහරහතන් වහන්සේ කියන්නේ කාටද? මහරහතන් වහන්සේ කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහරහතන් වහන්සේ. දස සංයෝජන ධර්ම 10ම නැතිකල් රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පින්නතුන්ට මතකයිනේ ඒ ටික ඒ 10. එතකොට මෙතන අද මේ දේශනාවේ කතා නායකයාණන් වහන්සේ තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ. මොනවද කතා කරන්නේ? අභිධර්මයේ පිළිබඳව. කාත් එක්කද කතා කරන්නේ? භික්ෂුන් වහන්සේලාත් එක්ක. කවුද මේ කතාවට අතුරු කතා ගේන්නේ? චිත්ත භික්ෂුව. අකුල් හෙලන නෙවෙයි. උන්වහන්සේට ඒ පිළිබඳ වැටහීමක් නැති නිසා අතුරු කතා ගේනවා. පින්වත්නි අත්තපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදිහටයි කියන බව හරියටම අවබෝධ වීම අත්තපටි සම්බිදාවයි. ධම්මපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්නේ මෙන්න මේ විදිහටයි කියන බව හරියටම අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. ඉස්සෙල්ලා කිව්වේ ජාති ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදිහටයි කියන බව අවබෝධ වීම අත්තපටි සම්බිදාවයි. දැන් කිව්වේ ඒක නැති කරන්නේ මේ විදිහටයි කියන බව අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. එතකොට නිරුත්තිපටි සම්බිදාව කියන්නේ පින්වත්නි මහරහතන් වහන්සේට පුළුවන් එක බුද්ධ වචනයක් ගත්තොත් ඒ බුද්ධ වචනේට අයිති සියලු පාලි වචන එකතැනකට ගන්න පුළුවන්. දැන් අපි මෙහෙම හිතමුකෝ අරහං බුදු ගුණේ ගත්තොත් අරහං බුදු ගුණේට අයිති සියලු බුද්ධ වචන එකතැනකට ගේන්න පුළුවන්. කොච්චර දක්ෂතාවයක් තියෙන්න ඕනද? දැන් බුදුහාඳුරන්ට කොච්චර නම් තියෙනවද?
දැන් අරහං බුදු ගුණය ගැන කතා කළොත් කතා කරන්නේ අරහං බුදු ගුණය ගැන විතරයි. දුක්ඛාරි සත්‍ය ගැන කතා කළොත් දුක්ඛාරි සත්‍යයට අයිති මුළු ත්‍රිපිටකේ පුරා විහිදිච්ච බුද්ධ වචන කතරකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ දුක්ඛාරි සත්‍ය ගැන කතා කළොත් කතා කරන්නේ දුක්ඛාරි සත්‍ය ගැන විතරයි. තවත් කියනවා නම් නියම දේශනාවට නියම වේලාවට සුදුසු තැනට සුදුසු බුද්ධ වචනේ නියම තැනට යොදන්න පුළුවන්. කොච්චර ලස්සනද දේශනාව එතකොට. අපි කියන්නේ මේ අනම්මනම් කතා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුද්ධ වචනය විතරක්ම දේශනාවට මාතෘකාවට අදාළව නියම දේශනාවට ගැලපෙන බුද්ධ වචන කතනකට ගෙනල්ලා ලස්සනට දේශනාව කරන්න පුළුවන්. නිරුත්තිය කියලා කියන්නේ යන්නේ ඒකට. ඊළඟට පටිමාන පටිසම්භිදාව කියන්නේ. පටිමාන පටිසම්භිදාව කියන්නේ පින්වත්නි අර්ථයේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් නිරුත්තිය පිළිබඳවත් කියන තුන් තැන්නිම තියෙන පූර්ණ අවබෝධයට කියනවා පටිමාන පටිසම්භිදාව කියලා. ඔන්න දැන් තේරුම් ගන්න. අපි පූජා තියෙන කොටත් කියන්නේ අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ඔය නැවත මතක් කරලා මතු කරලා දුන්නේ. ඒ නිසා ඉගෙන ගන්න සිව් පිළිසිඹියාපස් සහිතව රහත් භාවයට පත්වෙච්ච උතුමන් අතර අග්‍රස්ථානයේ ගන්න කවුද? මහා කොට්ටිත මහරහතන් වහන්සේ. ඉතින් මේ විදියට චිත්ත භික්ෂුන් වහන්සේ අතුරු කතා ගේනකොට අභිධර්ම කතාවට භික්ෂුවක් කිව නිහඬ වෙන්න. අතුරු කතා පවත්වන්න එපා. ඒ විතරක් නෙවෙයි ඒ චිත්ත භික්ෂුන් වහන්සේට හිතවත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියනවා මේ චිත්ත භික්ෂුන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අපහසුතාවයට පත් කරන්න එපා. උන්වහන්සේ බොහොම හොඳ කෙනෙක් මේ ආදී වශයෙන් කියනවා. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා අනුන්ගේ සිතේ පැවැත්ම නොදන්න උන් අනුන්ගේ සිත දැනගන්නට පහසු වෙන්නේ නැහැ. මේ කිව්වේ මොකද්ද? අනුන්ගේ සිතේ පැවැත්ම දන්නේ නැති කෙනාට උන්වහන්සේ වදාලා අනුන්ගේ සිත පිළිබඳව දැනගන්න හරි අපහසුයි. අනුන්ගේ සිත දැනගන්න පුළුවන් ඒ පිළිබඳව සිත දියුණු කළ උත්මේකුටම පමණයි කිව්වා. ඒ කියන්නේ චිත්ත භික්ෂුන් වහන්සේ ඒ තරමට හිත දියුණු කරලා නෑ. නැත්තම් පින්නතුනි අභිධර්ම කතාවක් කරනකොට මොන භික්ෂුවද අතුරු කතාවක් මැද්දට ගේන්නේ? එහෙම ගේන්නේ නෑනේ. ඒ කතාව අවසන් වෙච්ච තැනයි ප්‍රශ්නයක් අහනව නම් ප්‍රශ්නේ අහන්න ඕනේ. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් කරනවා. කියනවා එවත්නි මේ ලෝකේ යම්කිසි පුජ්‍යලයක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන තාක්කල් යම්කිසි භික්ෂුවක් ඇසුරු කරන තාක්කල් නැත්නම් වැඩිහිටි භික්ෂුවක් ඇසුරු කරන තාක්කල් ඔහු අතිශයින්ම කීකරු භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ගුරුවරයා ළඟ ඉන්නකම් හොඳයි. පින්වත්නි මරණකම් ගුරුවරයෙක් ප්‍රාර්ථනා කරන්න. ඒක හරි වටිනවා. එතකොට වැරදි කරන්න බෑ. වැරදි කළත් එදාට බය වෙනවා. ඇයි? කවුරු හරි මගේ ගුරුවරයාට මේ කතාව ගිහින් කිව්වොත් මට දඬුවම් විඳින්න පවා සිද්ධ වෙන්න පුළුවන්. මරණකම් ගුරුවරයෙක් ප්‍රාර්ථනා කරන්න. ගුරුවරයෙක් නැති වෙනකොට තමයි එක එක මත ලෝකෙට ගේන්නේ. ඇයි වරද කියන්න කවුරුවක්වත් නැහනේ. හදලා දෙන්න කවුරුවක්වත් නැහැ. භික්ෂුවකුටත් එහෙමයි. ගිහියෙක් වුණත් පින්නතුනේ ඒත් එහෙමයි ගුරුවරයෙක් ප්‍රාර්ථනා කරන්න. පින්නතුන්ට මතකද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් කොතනකවත් කියලා තියෙනවද මහණෙනි මගෙන් පස්සේ නුඹලාට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි සාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ කියලා? නෑ. නුඹලට ආනන්ද තමයි සාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ කියලා? නෑ, කොතනකවත් කියලා නෑ. බුදුහාමුදුරු මේ ශාසනයේ කිසි කෙනෙකුට බාර දුන්නද?
නෑ. එහෙනම් බුදුහාමුදුරු මේ ශාසනය බාර දුන්නේ කාටද? මේ ශාසනයේ අයිතිකාරයෝ නෑනේ. මේ ශාසනය බාර දුන්නේ බුදුහාමුදුරු ධර්මයටයි. කොච්චර ලස්සනයිද? හිතන්නකෝ බැරි වෙලාවත් බුදුහාමුදුරු කොතනක හරි කිව්වනම් මගෙන් පස්සේ මෙන්න මේ භික්ෂුව තමයි නුඹලට සාටුන් වහන්සේ බවට පත් වෙන්නේ කියලා. එහෙනම් මොනතරම් මතකටුන් ඇති වෙන්න පුළුවන්ද? නෑ. භාගතුන් වහන්සේ බොහොම දුර දක්නා නුවණින් කල්පනා කරලායි කිව්වේ මාගේ ඇවෑමෙන් පස්සේ නුඹලාට සාටුන් වහන්සේ බවට පත් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය කිව්වා. එතකොට ධර්මයටයි බුදුහාමුදුරු මේ ශාසනය බාර දුන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපපටිසරණ අපි පිළිසරණක් නැති අය නෙවෙයි. ධම්මපටිසරණ අපිට තියෙනවා කාගේ පිළිසරණද? ධර්මයේ පිළිසරණ තියෙනවා. ඒ ධර්මයේ පිළිසරණ හොයාගෙන යන කෙනෙකුට පින්වත්නි ජීවිතේ යථාර්ථයේ දකින්නම නම් මලකට වෙන දේ අනිත් පැත්තට දකින්න පුළුවන් නම් ඒකෙන් උනත් ජීවිතේ අනිත් පැත්තට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. බැරිද? පුළුවන්. ඒකනේ මලක් පූජා කරලත් අපි පුප්පම් මිලායාති යතා ඉදම් මේ කායෝ තථා යාති විනාශ භාවං. මල් දසලක්ෂේවත් මල් කෝටිවත් නෙවෙයි වැඩේ තියෙන්නේ. ඒ මල් වලට වෙන දේ නුවණින් කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒ මලම හරවන්න බැරි ජීවිතය යථාර්ථයට. පුළුවන්. ඒ මල් දසලක්ෂ හැදුවෙත් මිනිස්සුනේ. ඒ මල් දසලක්ෂේ බුදුහාමුදුරන්ට පූජා කළෙත් මිනිස්සුනේ. දවසකින් දෙකකින් පස්සේ ඒ මල් ලස් කරන්නෙත් ඒ මිනිස්සුමනේ. අන්නේ දවසකින් දෙකකින් පස්සේ ඒ මල් ලස් කරනකොට ඒකේ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් නම් අන්න කොච්චර වටිනවද? පින්වත්නි කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ කාශ්‍යප බුදුහාමුදුරන්ට වැටකොළු මල් 3ක් පූජා කළා. එක කාන්තාවක් වැටකොළු මල්. හිතන්නකෝ එතකොට. දැන් ඇයි දෙව්දුවක් හැටියට ඉපදුනා. සක්දේව රජුගේ දවසක් මේ දෙව්දුවගෙන් අහනවා මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළාද දිව්‍ය ලෝකයට ආවේ කියලා. ඇයි ඇඹරෙනවා. කෙටියෙන්ම කියනවනේ. ඒ කියන්නේ මැලි වෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කරපු ඒ පුංචි පින්කම කියන්න අය හරි ලැජ්ජයි. ආයිමත් ආනෝ මනුස්ස ලෝකෙදී මොන පින්කමක් කළාද මෙච්චර දිව්‍ය ලෝකෙක ආවේ. වැටකොළු මල් 3ක් පූජා කරලා. දැන් තේරෙනවද මලේ නෙවෙයි වටිනාකම තියෙන්නේ. මල් ගානේ නෙවෙයි මල් වටිනාකම තියෙන්නේ. අපි මල් තෝරනවනේ. එන මොකද්ද වැදගත්කම තියෙන්නේ? ඒ මලට වෙන දෙයක් තියෙනවනේ. අනේ මලට වෙන දේ හොඳට අවබෝධ කරගත්තා නම් ඒ ගලපන්න ජීවිතේට එහෙනම් මලට වෙන දේ ජීවිතේට ධර්මයට ගලපා ගත්තාම මල තුලින්ම ජීවිතය අතර දකින්න බැරිද? පුළුවන්නේ. පින්නතුනි වැටකුළු මල් තුනේ නෙවෙයි වටිනාකම තිබුණේ. ඒ වැටකුළු මල් තුනට වෙච්ච දේ ඇයි නුවණින් දැක්කා. කොච්චර ලස්සනයිද? එනිසා අපි මේ සසර පුරා ධර්මයේ පුරුදු කරපු නිසා කොමන හෝ පැත්තකින් අපිට මේ ධර්මයේ හොයන්න මහන්සි වෙන්න යම් තැනකද එතනින් ඒ පුජ්‍යලයට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. අපිට ඕනේ දුගතියකට නොවැටි මේ ජීවිත කොහොම හරි පින්නතුන ඉස්සරහට රැගෙන යන්න අපිට ඕනකම තියෙන්නේ. අපේ බුදුහාමුදුරන්ගේ අතපය බුදු උන්නේ සිතයි බුදු උනේ. නේ සිත බුදු නිසයි ගතට වටිනාකම එකතු උනේ. අතපය බුදු උනාය නෑනේ. සිත බුද්ධත්වයටපත් වුණා. ඒ සිත බුදු නිසයි භාගතුන් වහන්සේගේ අබෑටයක් තරම් හෝ ධාතුන් වහන්සේ නමක් පින්නතුනි අපිට කොච්චර වටිනවද? ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා ඇවැත්නේ යම්කිසි භික්ෂුවක් ගුරුවරයෙක් යටතේ ඉන්නකම් කීකරු වෙනවා. වැඩිමහල් භික්ෂුවක් යටතේ ඉන්නකම් කීකරු වෙනවා. උපශාන්ත වෙනවා. යම් කලෙක ඒ භික්ෂුවට ගුරුවරයාගේ ඇසුර නැති වෙනවද? එදාට ඔහුගේ උපශාන්තභාවයත් නැති වෙනවා. මේ දේශනාවේ කියන්නේ විදියට. ඒ වගේම කියනවා ඔහු කරන්නේ මොකද්ද? ගුරුවරයාගෙන් බැහැර වෙලා භික්ෂූන් ඇසුරු කරනවා, භික්ෂුණීන් ඇසුරු කරනවා, උපාසකයන් ඇසුරු කරනවා, උපාසිකයන් ඇසුරු කරනවා. ඒ වගේම රජවරු ඇසුරු කරනවා, සිටුවරු ඇසුරු කරනවා,
මේ මැසුරු කරලා ඒ ඇත්තොත් එක්ක නිරන්තරයෙන් ඇලී ගලී වාසය කරනවා. ඇලී ගලී වාසය කරනකොට කතාවේ නිකම්ම පින්නතුණි ඇලෙනවා. සබාසීලී කිව්වේ නිද්දාසීලී සබාසීලී. සබාසීලී කියන්නේ නිතර නිතර කතා කරගෙන ඉන්නකොට පින්නතුණි තම්පරා භවතෝ මුඛං ඒක පිරිහීමට කාරණාවක් වෙනවා. දැන් එතකොට මේ ටික වෙන්නේ කවදාද? ගුරුවරයෙක්ගෙන් බැහැරට ගියපු දවසට ඒ ඇත්තා නොඑක් කතාවලට පැටලෙනවා. පැටලුවාම මහා කොට්ටිත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කමඨහනක් ඒ භික්ෂුව දියුණු කරනවා නම් ඒ කමඨහනුත් ඒ භික්ෂුව ඈත් වෙනවා. ඒ පින්නතුන් නිතරම යොමු වෙන්නේ කතාවටමනේ. කමඨහනක් කියලා කියන්නේ භාවනා කරන නිමිත්තක්. ඒ කියන්නේ අරමුණක්. අන්න ඒ විදිහට දැන් බුදුහාමුදුරුවන්ට පුළුවන් අනුන්ගේ සිත හොඳට දැනගෙන ඊට හරියන ඊට අදාළ වෙන ලස්සන කමඨහන දෙන්න පුළුවන්. දැන් මෙයාට තියෙන රාගය නම් මොකද්ද හොඳ භාවනාව? අසුභ භාවනාව හොඳයි. මෙයාට කේන්ති යනව නම් වෛත්‍රී භාවනාව හොඳයි. ඒ විදිහට එයාගේ සිත දැනගෙන අවබෝධ කරගෙන දෙන්න පුළුවන් කමඨහන ඒකට කියන්නේ කමඨහන කියලා. දැන් එතකොට මෙයා කමඨහනුත් පිරිහෙනවා. කුමක් නිසාද? අල්ලාප සල්ලාප රජවරු සිටවරු සමග කතා කරනකොට. ඊට පස්සේ කියනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ බොහොම ලස්සන උපමාවක්. මොකද්ද? එවත්නි ගොයන් කාපු ගොනෙක් දම්බලකින් හරි කඹයකින් හරි බඳිනවා. එහෙම නැත්නම් ගව ගාලක ඒ ගවය හිර කරනවා. හිර කරලා තිබ්බට පස්සේ නුඹලා හිතනවද ආපහු ඒ ගවයා ගොයමට නොයයි කියලා? යන්නේ නැද්ද? යනවා. ඌ කඹෙන් නිදහස් වෙච්ච දවසට හරි දංවලෙන් නිදහස් වෙච්ච දවසට හරි ගව ගාල කඩාගෙන හෝ බිඳගෙන හෝ නැවත ගොයමට බසිනවා කියන කාරණාව අනිවාර්යෙන් සිද්ධ වෙන සත්‍ය කතාවක්. ඒ වගේ තමයි උන්වහන්සේ පැහැදිලි කරන මේ ලෝකේ යම්කිසි පුජ්‍යලයක් බුදුරජාන් වහන්සේ ළඟ ඉන්නකම් ඉස්තවිර නැත්තම් තමන්ට වඩා වැඩිමහලු භික්ෂුන් වහන්සේ ළඟ ඉන්නකම් ඇසුරු කරන තාක්කල් අතිශයින් මේ භික්ෂුව කීකරු භාවයටපත් වෙනවා. හැබැයි යම් දවසක සාස්ත්‍රුන් වහන්සේගෙන් බැහැර වුණාද එදාට අර විදියටම තමයි රජවරු සිටවරු ඇමතිවරු සමග කතාවට වැටිලා මේ දේශනාවේ තියෙන විදියට මිනිසුත් එක්ක කතාවට වැඩිලා තමන්ගේ කමටහනින් දුර වෙලා ඉම්පස්සේ වෙන්නේ මොකද්ද? ඒ භික්ෂුවගේ නැත්තම් ඒ ගිහියාගේ හෝ වේවා සිත රාගෙන් ආපහු අවිස්සෙනවා. ඒකනේ කිව්වේ නික්මීමෙන් අවබෝධ කරගත් දහමක් තියෙනවා නම් මේ ලෝකේ නික්මිලාම තමයි පින්නතුණි අවබෝධ කරගන්න ඕනේ. දමනේ වෙච්ච ඇතෙක් තරුණ කාලේ මරුණොත් ඌ වැටෙන්නේ මොන ගණේටද? දමනේ වුණා කියන ගණේට වැටෙන්නේ. අනේ දමනේ වෙච්ච ඇතෙක් මරණයටපත් වුණා. තරුණ කාලේ දමනේ වුණොත්. ඒ ඇත අපි හිතමුකෝ මහලු කාලේ දමනේ වෙලා මරුණා. ඒ වැටෙන්නේ මොන සංඛ්‍යාවටද? ඒ වැටෙන්නේ හොඳ ඇතෙක් දමනේ වෙච්ච ඇතෙක් මරණයටපත් වුණා. ඒ වගේ තමයි යම්කිසි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා තරුණ කාලේ යම්කිසි භික්ෂුවක් දමනේ වෙලා, ඒ කියන්නේ සිල්වත් වෙලා, තවත් කියනවා නම් සංවර වෙලා, හැදිච්ච කමක් ඇතුව අපවත් වුණොත් ඒ භික්ෂුව වැටෙන්නේ මොන ගණේටද? අනේ හොඳ භික්ෂුවක් සංවර භික්ෂුවක් අපවත් වුණා. නොහික්මුණු සීලාචාරකමක් නැති අසංවර භික්ෂුවක් තරුණ කාලේ අපවත් වුණොත් වැටෙන්නේ මොන ගණේටද? අසංවර භික්ෂුවක් අපවත් වුණා. මිනිසුන්ට ලොකු පාඩුවක් ඒකේ තේරෙන්නේ නැහැ. හැබැයි සංවර වෙච්ච භික්ෂුවක් යම් දවසක අපවත් වුණොත් එදාට මිනිසුන්ට ලොකු පාඩුවක් තියෙන. මිනිස්සු කියන කතාව තමයි අපරාධේ කොච්චර වැඩක් කරන තිබ්බ සාමීන් වහන්සේ නමක්ද අකාලේ අපවත් උනේ. එතකොට තේරෙනවද පින්නතුනි ධර්මයෙන් සන්නද්ධ වෙනව නම් යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ ඒකට කාල නිර්ණයක්
නෑ. මුල් කාලේ ධර්මයෙන් සන්නද්ධ වෙලා මැරුණත් එතකොට වැටෙන්නේ පින්නතුනි මොන ගණේටද? හික්මිච්ච කෙනෙක් නැති වුණා කියන ගණේට. තරුණ කාලේ යම්කිසි කෙනෙක් ධර්මයෙන් සන්නද්ධ වෙලා මරණයටපත් වුණාද එතකොට වැටෙන්නේ මොන ගණේටද? හොඳ ගණේට වැටෙන්නේ. දැන් අපිට මොන ඇතා මරණයටපත් වුණත් මාලිගාවේ ඇතා මැරිච්ච දවසට අපිට කොච්චර දුකයිද? ඇයි? මාලිගාවේ ඇතා සංවරයි. මාලිගාවේ ඇතා විනීතයි. මාලිගාවේ ඇතා හික්මිලා. මාලිගාවේ ඇතා සංවරයි. අන්න ඒ නිසයි දුක. එතකොට ඒක කිව්වේ සංවර කෙනෙක් ධර්මයෙන් පොහොසත් වෙච්ච කෙනෙක් කොයි කාල නැති වුණත් පින්නතුනේ ඒ දුක ඒ පාඩුව ලෝකෙට දැනෙන එක දැනෙනවම තමයි. ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ කියන්නේ ගොයමට බැහැලා ගොයම් කාලා අහුවෙච්ච ගොනෙක් දන්වැලකින් හරි ලණුවකින් හරි බැඳලා තියලා තියෙනකොට ආයි ඌ කඩාගෙන ගොයමට යන්නේ කියලා කාටද කියන්න පුළුවන්? යනවා. ඒ වගේ තමයි මොකද්ද? ලස්සන දේශනාවක්. භික්ෂුවක් වුණත් ගිහියෙක් වුණත් ගුරුවරයා ළඟ ඉන්නකම් කීකරොයි. හැබැයි ගුරුවරයාගෙන් බැහැර වෙච්ච දවසට ඒ සිත ඒ කමටහන කැඩිලා ආපහු රාගෙන් මතුවෙන්න පුළුවන්. ඇයි පින්නතුනි අනුසේ වශයෙන් සිත් තුළ මේව තන්පත් වෙලා තියෙනවනේ. මොනවද? කාමාදී සිතිවිලි. ඒ කියන්නේ ඒ වගේ ලස්සන රූපයක් දකින්න ලැබුණොත් ආපහු ඒ කාමයේ ඒ රාගේ මතුවෙනවාමයි. අර උපමාකුත් බුදුහාමුදුරු දේශනා කළානේ. මොකද්ද? කිරි තියෙන ගහකට පීපාරක් පොළොපාරක් ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි. රාගය තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. කිරි නැති ගහකට වේලිච්ච ගහකට පීපාරක් පොළොපාරක් ගැහුවට එහෙම ලේසියෙන් නෙමෙයි කොහොමත් කිරියෙන්නේ නැහැ. ඒ ගහ වෙයිලානේ. රාගය නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් රාගයක් උපදින්නේ නෑ. ඇයි? ඒ ඇත්තා රාගය ප්‍රහාණය කරලා. නමුත් ඒ කිසිවක් නොකොට ගුරුවරයෙක්ගේ ඇසුරේ ඉන්නව නම් තමන් හිතන්න ඕනේ මගේ ළඟ තාම කෙලෙස් තියෙනවා. බාහිර ලෝකෙට ගිහිල්ලා අල්ලාප සල්ලාප කතා කරන්න ගියාම ආපහු මේ රාගය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ කමටහනත් එදාට බෙදෙනවා. හරියට කොයි වගේද? ගොයන් කාපු ගොනෙක් දන්වලකින් බැඳලා තිබ්බට පස්සේ ඌ ආයි ගොයමට යන්නේ කියලා කියන්නේ බෑ. කඩාගත් දවසට ගොයමට යනවමයි ආපහු. ඒ වගේ තමයි මොකද්ද මේ සිතත්. ආපහු කියනවා එවත්නි මේ ලෝකේ යම්කිසි පුජ්‍යලයක් කාමයන්ගෙන් වෙන් වෙලා එනව මොන ධානයටද? ප්‍රථම ධානයට. පින්නතුන් දන්නවනේ ධාන මට්ටම් වලට එන්න පුළුවන් කුමක් නැති කළොත්ද? පංච නීවරණ ධර්ම නැති කළොත්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් මතක තියාගන්න පංච නීවරණ ධර්ම යටපත් කළාට පස්සේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් හිත මිදෙනවා. විවිච්ඡේව අකුසලේහි අකුසලයන්ගෙන් හිත මිදෙනවා. මිදුනට පස්සේ එන්න පුළුවන් ප්‍රථම ධානයේට, ද්විතීය ධානයේට, තෘතීය ධානයේට සහ චතුර්ථ ධානයේට. ධාන මට්ටම් තවත් දියුණුවොත් එන්න පුළුවන් කොතෙන්ටද? ඥාන මට්ටම් වලට. ඒ කියන්නේ මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඔන්න මතක තියාගන්න පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයකින් පුළුවන් හිත ඉක්මනට නිශ්චල භාවයට සංවර භාවයට පත් කරන්න පුළුවන්. ධානයෙන් හිත නිශ්චල භාවයට පත් වුණාට පස්සේ එන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට. දැන් ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා කුමක් බලන්නද? තමන්ගේද අනුන්ගේද ආත්ම භාව 100ක්ද 1000ක්ද එහාට බලලා මෙහාට අවිල්ලා කියන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? චතුූප පාත ඥානයට.
දැන් මේ භික්ෂුවට පුළුවන්, ඒ ශ්‍රාවකයට පුළුවන් මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්ඛේ ඥාණයට. ආසව කියන්නේ කෙලෙස් වලටනේ. ආසවක්ඛය. ඒ කියන්නේ කෙලෙස් නැති කිරීම නුවණ. අන්න එදාට පුළුවන්කම තියෙනවා කුමක්ද? තමන්ගේ හිතේ සියුම් විතර වෙලා තියෙන කෙලෙස් මනාව එයාට දකින්න පුළුවන්. මනාව කෙලෙස් දකින්නකොට තමන් තේරුම් ගන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ ඒ භික්ෂුව අවබෝධ කරගන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය. කොච්චර ලස්සනයිද? එතකොට ධානයක් කියන්නේ මොකද්ද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. මේ කරුණු පහ එකතු වූ තැන ඒකට කියන්නේ කුමක් කියලාද? ධානයක් කියලා. ඒකට කියන්නේ ධානයක් කියලා. දැන් අපි හිතුවොත් කරත්තයක රෝද කියන්නේ කරත්තේ නෙවෙයි. බොස්කෙඩිය කියන්නේ රෝද නෙවෙයි. නිම්මලලු කියන්නේ රෝද නෙවෙයි. මේ සියල්ල එකතු වුතන තමයි මේකට කියන්නේ කරත්තය කියලා. ඒ වගේ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ධර්ම පහ එකතු වුතන තමයි ඒකට කියන්නේ ධානයක් කියලා. දැන් මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා කාමයන්ගෙන් වෙන් වෙලා මෙයා දැන් එනව මොන ධානයේටද? ප්‍රථම ධානයේට පැමිණ වාසය කරනවා. ඒ වාසය කරනකොට මේ භික්ෂුව කල්පනා කරනවා මන් දැන් මොන ලාභියෙක්ද? ප්‍රථම ධානලාභියෙක්. එහෙම කල්පනා කළා ඒත් මෙයා කරන්නේ මොකද්ද? භික්ෂූන් සමග, භික්ෂුණීන් සමග, උපාසකයන් සමග, රජවරු සමග, සිටවරු සමග ඇලී ගලී වාසය කරනවා. ඇලී ගලී වාසය කරලා වෙන්නේ මොකද්ද? මේ භික්ෂුවට ආපහු රාගය ආදී මතු වෙන්න පුළුවන්. මතු වෙලා මේ දේශනාවෙම කියනවා ශික්ෂාව අතහැර, ශික්ෂාපද අතහැරලා මේ භික්ෂුව ආපහු ගිහි බවට පත් වෙනවා. උපමාව තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ මතක් කරනවා වර්ෂාවක් වැහැලා සතරමන් හන්දියක තියෙන දූවිලි නැති කරයිද? ඒ නැති කළාට පස්සේ යම් කෙනෙකුට කියන්න පුළුවන්ද මේ හන්දියේ ආපහු දූවිලි එන්නේ නැහැ කියලා? පුළුවන්ද? බෑ. ඇයි? කවදා හෝ දවසක ඇවැත්නි ඒ හන්දියේ දූවිලි එනවා. කොහොමද? දේශනාවේ කියනවා අවුවෙන් වාතයෙන් තෙත් ගතිය නැති වුණාට පස්සේ ආපහු තිබුණාටත් වඩා දූවිල්ලක් මතු වෙනවා කිව්වා. ඒ වගේ තමයි යම්කිසි පුජ්‍යලේ කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානයේ ලබාගෙන භික්ෂූන් සමග එහෙම නැත්නම් අල්ලාප සල්ලාප කතාවේ යෙදෙනවා නම් බුදුහාමුදුරු මතක් කරනවා ඒ භික්ෂුව ආපහු රාගයේ මතු වෙලා ගිහි බවට පත් වෙන්න බැරි කමක් නැහැ කිව්වා. තව එකක් කියනවා. ඒ තමයි යම්කිසි පුජ්‍යලේ විතක්ක විචාර දෙක සංසිඳුණට පස්සේ එන්න පුළුවන් මොන ධානයේටද? ද්විතීය ධානයේට. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? කාමයන්ගෙන් වෙන් වුණා මෙන්න පුළුවන් ප්‍රථම ධානයේට. දැන් කියනවා විතක්ක විචාර දෙක සංසිඳුණා වෙන්න පුළුවන් මොන ධානයේටද? ද්විතීය ධානයේට. විතක්ක කියන්නේ මොනවද? සිතවිලි. විචාර කියන්නේ ඒ අරමුණෙහි සිත දිගටම පවත්වා ගැනීම, පැවතීම. අපි උදාහරණ මීට කලින් දේශනාවල කියලා තියෙනවා විතක්ක කියලා කියන්නේ පින්නතුනි කුසල අරමුණ. විචාර කියලා කියන්නේ ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වා ගැනීම. උපමාවක් කියනවා නම් ගන්ටාරයට ගහන සද්දේ තියෙන්නේ. ගන්ටාරයට ගහන සද්දේද ලස්සන, ගන්ටාවට ගවට පස්සේ නිකුත් වෙන දෝංකාරයේද ලස්සන? දෝංකාරය ලස්සනයි. එතකොට ගන්ටාවකට ගහන සද්දේ කොයි වගේද? විතක්ක, ඒ කියන්නේ කුසල අරමුණ.
ඒ ගන්ටාවට ගවට පස්සේ නිකුත් වෙන දෝංකාරය හා සමානයි මොකද්ද? විචාර. දැන් තේරුණානේ. කුසල අරමුණු ඇති කරගන්න හරි ලේසි. අමාරුව තියෙන්නේ මොකද්ද? ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වාගෙන යෑමයි. අපිට හිතෙනවා ඉක්මනට භාවනාවක් පටන් ගන්න ඕනේ. හරි පටන් ගත්තා කියමුකෝ. පටන් ගත්තනම නැති වෙලා යනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට කුසල අරමුණ හොඳයිනේ. නමුත් අමාරුව තියෙන්නේ මොකද්ද? දිගටම ඒ භාවනාව එහෙම නැත්නම් හිත හොඳ කුසල අරමුණක දිගටම පවත්වාගෙන තමයි පින්නතුනේ අමාරුව තියෙන්නේ. කොච්චර ලස්සනද බුදුහාමුදුරේ දේශනාව. ඒ නිසා අපිට ඉක්මනට කුසල ආරම්භ කරන්න හරි ලේසි. නමුත් අමාරුව තියෙන කුසල අරමුණ පවත්වාගෙන යෑක. දැන් අපි හිතමුකෝ දානයක් කියලා. ලබන හතේ දානයක් තියෙනවා. දැන් සිතින් ඔක්කොම සංවිධානය කරනවා. ඒ මොකද්ද? ඒ කුසල අරමුණනේ. හරි දාන්නේ දුන්නා. ඔක්කොම අස්පරස් කළා. දැන් නිකන් ඉන්න වෙලාවට දාන ගැන කල්පනා කරනවා. අඩුපාඩුවක් ගැන එහෙම හිතුනොත් දැන් මොකද වෙන්නේ? කුසල අරමුණ නැති වෙනවනේ. ඒ කියන්නේ කුසල සිතිවිල්ල නැති වෙනවා. දන් දෙනකොට අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩුවක් වුණත් ඊළඟ දානෙදි හදාගන්න පුළුවන්. අපේ අය බොහෝ වෙලාවට කරන්නේ කුසල අරමුණ ඇත්තටම හොඳයි. දන් දීලා අවසන් වුණාට පස්සේ ඒ කුසල අරමුණ බොහෝ දෙනෙකුට දිගටම හිතේ පින්නතුනි පවත්වා ගන්නට බෑනේ. අපරාධේ. එහෙම කරන්න එපා. දාස් ගණන් වියදම් කළා දන් දීලා අර කුසල අරමුණ දිගටම පවත්වාගෙන බැන්නම් මොකටද පින්වත්නි? පුංචි අඩුපාඩුවක් ගැන හිතලා කවදාවත් දුක් වෙන්න එපා දානියක් දුන්නට කියලා. සාමින් වහන්සලට අවශ්‍ය ටික සීල දේ වෙලා තියෙනවා නම් මේ පුංචි අඩුපාඩුවක් වුණා කුසල සිත විනාශ කරගන්න කවදාවත් එහෙම කරන්න එපා. පින්නතුන්ට මතකනේ බුදුහාමුදුරුව අපිට කියලා දුන්න මහණෙනි මට බුදු වෙන්නේ යන ගමනේදී මට මොනතරම් දුක් වේදනාවක් මගේ කුසල් සිත නම් මං විනාශ කරගත්තේ නෑ කිව්වා. කොච්චර වටිනවද? ඒක මතක් කරගන්නකෝ. මේ බුදුහාමුදුරුවන්ගේ බඩයි පිටකොන්දයි දෙක එකට ඇලුනනේ. ඒත් කුසල සිත විනාශ කරගත්තද? නෑනේ. මල මූත්‍ර කරන් එළියට බැස්සා මුණින් අතර මේ බුදුහාරු ඇදගෙන වැටුණා. ඒත් කුසල අරමුණ විනාශ කරගත්තද? නෑ. බලන්නකොනේ මේ ඔළුව ලබුගඩියක් තරම් වෙයිලා ගියා. ඒත් කුසල අරමුණ විනාශ කරගත්තද? නෑ. බුදු වෙලා මිසක් මේ වීරිය අතහරින්නේ නෑ කියන ඒ අදිෂ්ඨාන පූර්වක චේතනාවෙන් බුදුහාමුදුරුවෝ පින්නතුනි කටයුතු කළා. ඉතින් අපිත් මතක තියාගන්න ඕනේ භාවනාවක් කරන්න හිතෙනවා. කුසල අරමුණ හොඳයි. නමුත් දවස් දෙකක් සතියක් ඒ භාවනා කරනකොට එච්චර තමයි. ආයේ කවදාවත් භාවනාවක් එහෙම කරන්නේ නැහැ. මොකුත් ඕනේ විනාඩි දෙකක් දවසකට හිත හොඳ අරමුණක දියුණු කරන්න. ඊළඟ දවසේ විනාඩි 3ක් දියුණු කරන්න. ඒ විනාඩි 3 සතියක් දෙකක් දියුණු කරන්න. ඒත් නැති පින්නතුනේ ජීවිත හදාගන්නව නම් අවුරුද්දක් වෙනකොට ඒ පුජ්‍යලයට තමන්ගේ හිත එක අරමුණක විනාඩි 5ක් අවුරුද්දක් යනකොට තියාගන්න බැරිද? පුළුවන්. හිතේ ස්වභාවය තමයි ඒ එතනට අපේ සිතිවිලි පින්නතුනේ අපේ මේ සිතේ පහළ වෙන දේවල් හැමතැනටම අරගෙන යන එක. ඒක හිතේ ස්වභාවය. නමුත් අපි කරන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කළේ ඒ දුවන හිත එකතැනකට ගන්න පුළුවන් නම් බුදුහාමුදුරු වදාලා ඒ හිත කවදාවත් රාගෙන් ඇවිස්සෙන්නේ නැහැ කිව්වා. එතකොට රාගෙන් ඇවිස්සෙන හේතුව මොකද්ද? කමඨහන බිඳෙනවා. මේ කතා කරන්න එපා කොනේ මේ කාත් එක්කවත්. මේ කිව්වේ අල්ලාප සල්ලාප. නොගැලපෙන කතා කරන තැනකට ගියොත් ඒ කතාවට කොහෙන් හරි Taman පැටලෙන බවත් මතක තියාගන්න ඕනේ. ඇයි පින්නතුනේ රාගේ නැති කරන වැඩපිළිවෙලක යෙදිච්ච ඔහු සමාජයට බහිනකොට නොසරුප් දෙය ඇහෙනකොට කතා කරනකොට ආපහු ඒ හිත රාගෙන් ඇවිස්සෙන්න පුළුවන්. භික්ෂුවක් වුණත් බුදුහාමුදුරු දේශනා කරනවා එතනින් අහක් වෙලා භික්ෂුත්වයට ඇවිල්ලා ගුරුවරයා ළඟ ඉන්නකන් ඒ භික්ෂුව හොඳයි කීකරුයි. හැබැයි ගුරුවරයෙක්ගෙන් තොර වෙලා සමාජයට නැත්නම් රජවරු ගාවට සිටුවරු ගාවට අල්ලාප සල්ලාප වලට ගියාම ඒ හිත ආපහු රාගෙන් ඇවිස්සෙන්න පුළුවන් කිව්වා. අර ගොයම කතාව තමයි. ඊට පස්සේ කිව්වා දූවිල්ල කතාව. ඒකත් හරියි. ඊට පස්සේ කියනවා කොට්ටිත මහරහතන් වහන්සේ යම්කිසි භික්ෂුවක්
විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා විතක්ක ਵਿਚාර දෙකෙන් ගෙන් සංසිඳිලා ද්විතීය ධානයට ඇවිල්ලා ඒ භික්ෂුව සතුට වෙනවා මන් දැන් ඉන්නේ මොන ධානයේද? ද්විතීය ධානය කියලා. ඒ භික්ෂුව එහෙම හිතනවා. එහෙම හිතලා කරන්නේ මොකද්ද? අර වගේම අල්ලාප සල්ලාප හියදෙනවා. එතකොට ආපහු රාගයෙන් හිත ඇවිස්සෙනවා. හරියට කොයි වගේද? උන්වහන්සේ පැහැදිලි කරනවා නියම් ගමකට නොදුරේ තියෙනව මහ විලක්. මේ විලකට මහා වර්ෂාවක් වැස්සට පස්සේ ඇවැත්නේ සිද්ධ වෙන දේ තමයි සිප්පි බෙල්ලෝ, සක් බෙල්ලෝ, මේ කැටකැබිලිති මේ සියල්ලමට මොකද වෙන්නේ? ගහගෙන යනවා. අතුරුදහන් වෙනවා. විලකට මහ විශාල වැස්සක් වැස්සාම සිප්පි බෙල්ලෝ, ඒ වගේම සක් බෙල්ලෝ නැති වෙනවා. නැවත කියන්න පුළුවන් ද මේ විලේ සිප්පි බෙල්ලෝ සක් බෙල්ලෝ ඇති වෙන්නේ නැහැ කියලා? කියන්න පුළුවන්ද? බෑ. ආපහු කාලයක් යනකොට දේශනාවේ කියනවා පින්වත්නි මිනිස්සු ගවයෝ තිරිසන් වාදී සත්තු වතුර පානය කරනකොට ඒ විලේ නැත්නම් ඒ වතුරේ සිප්පි බෙල්ලෝ සක් බෙල්ලෝ ආපහු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි දේශනාවේ සඳහන් වෙනවා විතක්ක ਵਿਚාරයන් දෙක සංසිඳීමෙන් ද්විතීය ධානයේට පැමිණ වාසය කරන යම්කිසි භික්ෂුවක් ද්විතීය ධානය ලැබුවා කියලා අන්තිමට ඒ භික්ෂුව කරන්නේ මොකද්ද? ඒකෙන් උද්ධාමයටපත් වෙලා සමාජය ඇසුරු කරලා රාගසිතවිලි ඇති කරගෙන ඒ ධානයත් නැති කරගන්නවා. ඒකනේ මේ කියන්නේ. ඊට පස්සේ ආපහු භික්ෂුවක් ඉන්නවා ප්‍රීතිය දුරුණු කරනකොට මේ භික්ෂුව එනවා තෘතීය ධානයට. තෘතීය ධානයට ආවට පස්සේ දේශනාවේ කියනවා ඒ භික්ෂුව සතුටු වෙනවා මම දැන් ඉන්නේ තෘතීය ධානය කියලා. හැබැයි වුණාට පස්සේ කාලේ ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි බවට පැමිණෙනවා. උදාහරණේ තමයි කියනවා ප්‍රණීත භෝජනයක් වළඳපු පුරුෂයෙකුට පිළින් වෙච්ච ආහාරයක් නැත්නම් පිළුණු වෙච්ච ආහාරයක් කවදාවත් ඒ පුජ්‍යල රුචි කරනවද? කැමති වෙන්නේ නැහැ. ඇයි? නැවත ආහාරය රුචි කරන්නේ ඔහුට ඒ පිළිණු වෙච්ච දේ මතක් වෙන තාක්කල් ඔහු ආහාර රුචි කරන්නේ නැහැ. හැබැයි යම් දවසක මේ ඒ පුරුෂයාගේ කය යම් තාක්කල් එම භෝජනේ ඕජාව තිබේද ඒ තාක්කල් රුචි කරන්නේ නැහැ. හැබැයි ඕජාව යම් දවසක කයින් බැහැර වුණාද ඔහු ආපහු මිහිරි භෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ආපහු කියනවා පස්වෙනි කාරණාව යම්කිසි පුජ්‍යලයේ සැප දුක දෙක දුරු කිරීමෙන් එනවා මොන ධානයේටද? චතුර්ථ ධානයේට. චතුර්ථ ධානයේට පැමිණලා භික්ෂු සතුටු වෙනවා දැන් මම ඉන්නේ චතුර්ථ ධානය කියලා. හරියට කොයි වගේද? කඳු නැම්මක වාතය නොහමන ඒ වගේම රළ නැති දියවිලක් තියෙනවා නම් ඒ දියවිලේ නැවත රළ ඇති නොවන්නේ කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්ද බැරිද? සිද්ධ වෙන්න පුළුවන් කමක් නෑ. ඇයි ඒ නැවත ඒ රළ ඇති වෙන්න පුළුවන් කුමක් නිසාද? පෙරදිගින් හමන මහ සුළඟකින් හෝ බටහිර දෙසින් හමන සුළඟකින් හෝ ඒ විලේ නැවත රැලි මතුවෙන්න පුළුවන්. ඒ වගේ තමයි චතුර්ථ ධානයේ තුල ඉන්න භික්ෂුවටත් බුදුහාමුදුරු දේශනා කළා සිත කාමයෙන් නැත්නම් රාගෙන් ඇවිස්සුණු දවසට ඒ භික්ෂුව ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා ගිහි බවටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ නෙමෙයි නැත්නම් මහා කොට්ටිත මහරහතන් වහන්සේ පින්නතුනි මේ දේශනාව සිද්ධ කළේ. අන්තිමට මේ දේශනාව බුදුරජාන් වහන්සේ ළඟටත් යනවා. භාගතුන් වහන්සේ මතක් කළා මේ චිත්ත හාමුදුරුව පින්නතුනි හත්පතාවක් සිවුරු වැරියා. හත්පතාවක් සිවුරු වැරලා හත්වෙනි වතාවේ තමයි හිත හොඳට හදාගෙන ධර්මයත් එක්ක ජීවත් වෙලා රහත්භාවය පසක් කරගත්තේ. දැන් එතකොට තේනවද පින්නතුනි සිතක් හදාගන්න මොනතරම්නම් වෙහෙසක් මහන්සියක් හත්පතාවක් සිවුරු වැරියා. චිත්තත් හාමුදුරු හත්පතාවක් සිවුරු වැරියා. ඒ කතාව පින්නතුන්ට මතකයි. ඒ නිසා මේ සිත පිළිබඳවයි මේ දේශනාව පින්නතුණිය සිද්ධ කළේ. අද මේ දේශනාවේ නමත් හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
පින්වත්නි අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ නාරම්පල දෙකටන පදිංචි සුනිල් මදුරප්පෙරුම් මහත්මයා දයානි හේමකාන්තේ මහත්මිය ඇතුළු දරුවන් විසින් පරලොව සපත්වන්ට යෙදුණු දෙපාර්ශවයේ මාපිය දෙපළ වන එම් අරනෝලිස් පෙරේරා පියාණන්ටත් ඩී.එම්. බබුන් නෝනා මෑණියන්ටත් ඩී.එම්. ජෝකින් සිඤ්ඤෝ ආදරණීය පියාණන්ටත් පී.කේ. මැගි නෝනා මෑණියන් ඇතුළු සංසාරගත සී කටයුතු සීළු ඥාති මිත්‍රාදීන්ටත් මුණුමුණු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශාවින්දි මිනිබිරියට උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලා ඒ වගේම අප්‍රේල් 2 වන දින උපන් දිනයේ සැමරූ දුමින්ද පුතුණුවන්ටත් අප්‍රේල් 10 වන දින උපන් දිනයේ සමරන මංජුල පුතාට සිත ප්‍රාර්ථනා කිරීමත් දරු පවුල්වල සීල දනාටම සීල දරුවන්ට දියුණුව ප්‍රාර්ථනා කිරීම බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ සහ දේශනාව සිද්ධ කළ අපටත් ඒ වගේම ධර්ම ශ්‍රවණයක ලක්වැසිලෝ වැසි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධයේ පිණසම මේ සියලු කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මදක් අසනීපයෙන් පසුවන සුවේ ලැබමින් සිටින එන්.එච්. නිමල රත්න මහත්මයාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනු අපි සෙත් ප්‍රාර්ථනා කරමු. රැස් කරගත්තා වූ සීල කුසල ශක්තිය ආශිර්වාදයේ බලයෙන් එන්.එච්. නිමල රත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවතාවයේ සැලසේවා. දිගාසිරි සම්පත්තියත් එතුමාට ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.